හොඳයි අයිබෝන් ළමයි හැමදාටම පේපර් එක කරා නේද? සමහරුන්ගේ ලකුණු අඩුයි සමහරුන්ගේ ලකුණු වැඩි. හොඳයි. දැනට පේපර් එකේ වැඩිම ලකුණු 22 තියෙනවා. ළමයින් දෙන්නෙක් ඉන්නවා 22 ගත්තු 25න් 22 ගත්තු. තව ළමයි කීප දෙනෙක් ඉන්නවා පේපර් එක කරන්න. එතකොට මේ පේපර් එක කරන දරුවොත් එක්ක අපි අවසාන ලකුණු රිලීස් කරනවා මම අද හෝ හෙට. ඒක නිසා දැනන ඩිස්කෂන් එක තියෙන පුතේ. කරන දරුවන්ගේ ලකුණු ඒ කියන්නේ ඒ දරුවන්ව ලිස්ට් කරන්නේ නැහැ මේකෙන් පස්සේ කරන කට්ටිය. මොකද දැන් මම ග්‍රේඩ්ස් දාලා ඉවරයි නේ එළියට. ඒ උත්තර ටික කියලා ඉවරයිනේ. ඒ නිසා මෙතනින් පේපර් එකට දැන් උත්තර ලියන එක ඔෆිෂියල් නවත්තනවා. කැමති දරුවෙක්ට ඊමේල් එක වෙනස් කරලා කැමති නම් ආයි පාරක් කරලා ඒක අඩුපාඩු හරි වැරදි බලා ගන්න පුළුවන්. හරිනේ? මේ පේපර් එකේ නම මොකක්ද? මේ පේපර් එකේ නම පුතේ breathing. දැන් breathing කියලා කියන්නේ හුස්ම ගන්නවා කියන. හරිද? ඔය පේපර් එක මම දුන්නේ ඔයාලා හුස්ම ගන්න විදිය ඔයගලන්ට දන්නවනේ. මොකද මේ ඔන්ලයින් කෙරුවාව ඇතුලේ ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට මේ මැරිලා වගේ තමයි ජීවත් වෙන්නේ. ඔය කරනවා, ඔය බලනවා, ඔය ඉන්නවා. ඒක පරිම ප්‍රයෝජනයක් ගන්නේ නැහැ මේ ඔන්ලයින්. මේ පේපර් එක දුන්නේ දැනට මේ කෙරිච්ච දේවල් වල හැටියට ඔයගොල්ලෝ යම් දුරකට එන්නට ඕන. යම් අවබෝධයක් තියෙනට ඕන. කරපු දේ විභාගයකට යොදන්නේ කොහොමද කියන එක ගැන හරි අවබෝධයක් තියෙනට ඕන. ඒක නිසා ඒ කරපු කියපු දේවල් පිළිබඳව යම් අවබෝධයක් ලබා දෙන්න තමයි මම මේ පේපර් එක මේකට බ්‍රීතිං කියන නම දැම්මේ. ඒ කියන්නේ දැන් ඔයාලට දැනෙන්නට ඕන ඔයගොල්ලෝ හුස්ම ගන්නවද නැද්ද කියලා. ඒකෙන් අර මම අදහස් කරන්නේ ජීවත් වෙනවද නැද්ද කියන එක නෙමෙයි. විභාගයේ කියන එක ඇතුලේ ජීවත් වෙනවද නැද්ද කියන එක. ඔයගොල්ලෝ හොඳින් මතක තියාගන්න දරුවනේ. මේ වගේ දේවල් අවසානයේට ගොඩ ගහගෙන ඉඳලා කරලා සාර්ථක ප්‍රතිඵල ගන්න බෑ. නිතර උගන්වන අතරතුරේ මේ වගේ දේවල් කරලා ඔයාලගේ දේවල් අවබෝධ කරලා මතකයේ අවුස්සලා අරගෙන වැරදි අඩුපාඩු වෙන්නේ මොන තැන්වලද කියන එක තේරුම් කරවලා ඒ දේවල් කරන එක සෑහෙන වටිනවා. ඒක නිසා තමයි හරි ඒක නිසා තමයි මේ විදිහට පේපර් එකක් දීලා ඉන්නේ කොතනද කියන එක පොඩ්ඩක් මතක් කරලා උනන්දු වෙන්න ඕනේ කියන කාරණේ පොඩ්ඩක් තේරුම් කරවලා මේ ගමනේ යන්න. හරිනේ? ඒක නිසා මේ ලියන ඒවා ඔයගොල්ලෝ සාමාන්‍ය පොත්වල ලියන්න එපා. ඔයගොල්ලෝ ඒවා වෙනම කොළවල ලියලා අමුණලා තියාගන්න. නැත්නම් වෙනම පොතක් කරගෙන වෙනම ලියලා තියාගන්න. තියරි නෝට් එකත් එක්ක කලවම් කරගන්න එපා දරුවෝ. හොඳයි. එහෙනම් අපි පේපර් එකට යමු. මේ MCQ 25 පේපර් එකක් සාමාන්‍යයෙන් MCQ 50 පේපර් තමයි මෙතන යෙදෙන්නේ. නමුත් MCQ 25 පේපර් මුලින්ම අපි කතා කරලා බලලා පොඩ්ඩක් පුරුදු වුණාට පස්සේ MCQ 50 පේපර් වලට යමු. ඒක තමයි බෙස්ට් ඔප්ෂන් එක. අපේ නම් පළවෙනි ප්‍රශ්නේ දැන් යම් පොතේ භෞතික විද්‍යාවේ මූලික එකක ගණන බොහොම සරල ප්‍රශ්න තියෙනවා. හරි. භෞතික විද්‍යාවේ මූලික එකක ගණන මේවා දීලා තියෙන නිකන් දලව අදහසක් අරගෙන වැඩි ගේමක් ගහගන්න නිකන් ලකුණු කීයක් හරි ගන්න පුළුවන් නේ. අන්න ඒ අරමුණේ. ඔයගලගේ A level paper එකෙත් එහෙම ප්‍රශ්න තියෙනවා. නිකන් ලකුණක් ගන්න. ගනි කියලා දෙන්නේ. අන්න ඒ වගේ ගන්න කියලා කියපු එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේක අපි මේ අවබෝධ කරගෙන ඉස්සරහට යන්න ඕනේ මේ ගමන. හරිනේ? භෞතික විද්‍යාවේ මූලික එකක ගණන අපි දන්නවා 7යි. මූලික එකක 7යි. මොනවද පුතේ මූලික එකක 7? මේ මතක වෙනත් කිව්වොත් එහෙම දිග ස්කන්ධය කාලය ධාරාව තාප ගතික උෂ්ණත්වය පදාර්ථ ප්‍රමාණය දීප්ත තීව්‍රතාව 1 2 3 4 5 6 7 මූලික එකක 7යි. එතකොට මේ ප්‍රශ්නේ ගත්තම පුතේ අංක 3 කියන එක පහසුවෙන් උත්තරේට යන්න පුළුවන්. ඊළඟට දෙවෙනි එක
F සමානයි UKF ලෙස බලය F ප්‍රවේගය U සහ සංඛ්‍යාතය F අතර සම්බන්ධතාවයක් ඉදිරිපත් කර කෙහි මාන වන්නේ. මේ වගේ ගානක් කියවනකොටම ඕගලන්ට මේකට අදාළ තියරිය මොකක්ද කියන එක ඔළුවට එන්න. මගේ තියරි පොතේ පැහැදිලිව මේව රතු පාටින් ලියවලා ඇති ඕගලන්ට. උදේ දර්ශකයක් කොහේ හරි තැනක තියෙනවා නම් දර්ශකයක් තියෙනවා නම් ඒවල px වගේ දර්ශකයක් තියෙනවා නම් මෙන්න මේ දර්ශකය කියලා කියන්නේ ඉලක්කමක් මිස ඒක රාශියක් වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක ඉලක්කම. මේ සමස්ත දර්ශකයට කිසිම ඒකකයක් මානයක් පිළිටන්නේ නැහැ. ඒක නිසා මේ ගානේ හැටියට F capital F සමානයි U KF කියලා තියෙනවා. එතකොට පුතේ මෙතන මේ ඉන්න දර්ශකය සඳහා මාන පිළිටන්න විදියක් නැහැ. එහෙනම් KF කියන එකනාගේ මාන කීයක් වෙන්න ඕනද? එකක් වෙන්න ඕනේ. එතකොට පුතේ කේවල මාන F වල මාන සමානයි 1 වෙන්න ඕන. එහෙනම් කේවල මාන කියන්නේ කවුද? 1 යට F වෙන්නට ඕන. 1 යට F කියලා කියන්නේ මොකද්ද? මේ F කියලා කියන්නේ කවුද? F වල මාන. F කියලා කියන්නේ කවුද? F කියලා කියන්නේ සංඛ්‍යාතය. අපි දන්නවා F කියලා කියන්නේ එක්කෙනාගේ සිම්පල් F ගේ සංඛ්‍යාතය. ඒ කියන්නේ තත්පරයට තීරණ 1 කියන එක තමයි සංඛ්‍යාතය. මතකයිද? නිකන් පොඩි දල්ල මතකයෙන් කරන්න තියෙනවා. එතකොට 1 යට තීරණ 1 උඩට ආවම p බවට පත් වෙනවා. එහෙනම් කේවල මාන t පිළිතුර 2. right? ටක් ගාලා වැඩි හදාගන්න. දැයි අපි යමු තුන්වෙනි එකට. භාගයයි රෝ v වර්ගය ධන p ධන kgh සමානයි නියතයකි. නෝ සමීකරණයක් දීලා තියෙනවා. ඔක ඇත්තටම පුතේ බර්නූලි සමීකරණය. නමුත් අපි දැනට බලමු ඔක නියතයක්. අපිට කියනවා p පීඩනය රෝ ඝනත්වය g ගුරුත්වාකර්ෂණ ත්වරණය සහ h යනු උසවි. අපිට කියනවා මේ අහනවා k හි මාන වන්නේ මොකක්ද කියලා. දැන් පුතේ මෙන්න මෙහෙම ගත්තන් පස්සේ මෙන්න මේකේ පද කීයක් තියෙනවද? පද තියෙනවා x y z කියලා 3ක්. එහෙනම් මේ සමීකරණයේ මාන වශයෙන් නිවැරදි කියලා දීලා තියෙන නිසා මට ගන්න පුළුවන් x වල මානයි y වල මානයි z වල මානයි සමානයි. එතකොට මෙතන p වල මාන සමාන වෙන්න ඕන kgh වල මාන වලට. මට මේ x අතෝරනම් ගන්න පුළුවන්. මම මේ දේ මෙදෙනවා ගන්නවා. p කියලා කියන්නේ පුතේ ml ඍණ 1 t ඍණ 2. එහෙනම් මෙතන එනවා කේවල මාන g කියලා කියන්නේ lt ඍණ 2 වාරයක් h කියන්නේ උසක් 1l. එහෙනම් මොකද වෙන්නේ? t ඍණ 2ට t ඍණ 2 කැපිලා යනවා. මෙතනින් එනවා ml ඍණ 1 මෙතන දෙනවා ml වර්ගය සමානයි කේවල මාන. එතකොට ඔය කේවල මානයක් කියන උක්ත කරා නම් එහෙම අපිට එනවා ml ඍණ 3 කියලා. ml ඍණ 3 කියලා කියන්නේ මොකද්ද පුතේ? කාගේ මානද? පරිමාවයේ මාන ml ඍණ 3. sorry ඝනත්වයේ මාන l ඍණ 3 නේ පරිමාව l ඝනයනේ මේක පරිමාව මාන. මේක ඝනත්වයේ මාන. පහුගිය ටිකේ ඔය ගණන් ටිකක් නිකන් හැදුවා නම් ටියුට් එකේ මේ වගේ මානවල යෙදීම් හරියට තියෙනවා. ml ඍණ 3 කියලා කියන්නේ ඝනත්වයේ මාන. දැන් අපි ගත්තොත් එහෙම මේක හදලා ගත්තොත් m l ඝනයනේ. ඒතර m කියලා කියන්නේ ස්කන්ධයක්. l ඝනය කියලා කියන්නේ පරිමාව. එහෙනම් මෙතෙන් එනවා ස්කන්ධ බෙදීම පරිමාව. එහෙනම් පුතේ ස්කන්ධ බෙදීම පරිමාව කියලා කියන්නේ ඝනත්වය කියන එක අපි චූටි කාලේ ඉඳන් දන්න දෙයක්. එහෙනම් මොකද වෙන්නේ? මේකේ ඉඳ තියෙනවා පළවෙනි එක ධනත්වයේ මාන, පීඩනයේ මාන, ප්‍රවේගයේ මාන, ත්වරණයේ මාන. නියත යන කුමක්ද යන නොදැන කිසිවක් ප්‍රයෝජන නැහැ. එහෙනම් මෙන්න බෑ පුතේ. දැන් අපි පැහැදිලිව හදලා පෙන්නවා ධනත්වයේ මාන කියලා. අගල් දාගන්න.
දරුවෙක් කහනවා මෙන්න විතර මේ භාගයේ රූපී වර්ගය ගන්න නැද්ද කියලා. ඒක ඕනේ නැහැ නේද? මට කැමති නම් මෙයාවයි සමාන කරන්නත් පුළුවන්. මම ගත්තේ ලේසිම දෙන්න මෙයාවයි සමාන කරන්න. කැමති නම් මේකයි ගන්නත් පුළුවන්. මේකයි ගන්නත් පුළුවන්. වැඩ නැහැ. කේ එකක් ඉන්නේ නැහැ. මේ දෙන්නව ගත්තා නම් මාර ලේසි. ඒකයි එතන වීව සම්බන්ධයක් කරගත්තේ නැත්නම්. හතර වාහනේ ගමන් කරන දුර s සහ ගමන් කාලය t අතර සම්බන්ධය දක්වන සමීකරණය s සමානයි at වර්ගය වාරයක් 1 ධන භාගයයි bt වේ. a සහ b වල මාන පිළිවෙලින් මේලා හතරවෙනි ගාන සමානයි at වර්ගය වාරයක් 1 ධන භාගයයි bt ඔන්න ඔහොම දීලා තියෙනවා. මේ මොකක්ද සමීකරණය? s සමානයි at වර්ගය. දැන් අපෙන් අහන්නේ a සහ b වල මානනේ. at වර්ගය ධන භාගයයි b a t ගණය කියලා. ඔන්න ඔහොම සමීකරණය විස්තීර්ණය කරගන්න පුළුවන්. මෙතන පද ඉන්නවා පුතේ 1 2 3ක් ඉන්නවා. පද 3ක් ඉන්නවා. ධන හෝ ඍණ ලකුණු වලින් වෙන වෙන කට්ටියට අපි කියනවා පද කියලා. ඒතර පද ඉන්නවා මෙතන 3ක්. දැන් මම මුලින්ම ඒව හොයනවා. මම ගන්නවා s වල මාන සමාන වෙන්න ඕන at වල at වර්ගයේ මානවල. ඇයි? යම්කිසි පදද මේ සමීකරණයක් මාන වශයෙන් නිවැරදි වෙන්න නම් ඒකේ පදවල මාන එකිනෙකට සමාන වෙන්න ඕන. එහෙනම් s කියලා කියන්නේ දිගක් l, a කියලා කියන්නේ දන්නේ නැහැ, t කියලා කියන්නේ t වල වර්ගය. එහෙනම් a කියලා කියන්නේ කවුද? a වල මාන l t ඍණ 2. ඊළඟට කැමති දරුවෙක්ට මෙන්න මේ b ව මේකත් එක්කම ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම පොඩි තව ට්‍රික් එකක් පාවිච්චි කරනවා මෙතනදී. මෙන්න මෙහෙම. මෙන්න මේ කැලේ දෙක ගන්නවා. මෙතන මේ එකතු කිරීමක් කරලා තියෙනවානේ පුතේ. 1 ධන භාගයයි බීටා t කියලා. කොහේ හෝ තැනක යම්කිසි පද දෙකක් එකතු කරන්න පුළුවන්. ඒ එකතු කරන පද දෙකේ මාන සමාන වෙන්න ඕන. පොළුයි එකතු කරන්න පුළුවන්. ජම්බුයි පොළුයි එකතු කරන්න බෑ පුතේ වැඩි වන වෙන. ඒක නිසා හොඳට මතක තියාගන්න. මෙහෙම එකතු කිරීමක් අඩු කිරීමක් කරනවා නම් ඔය හොතන. එකතු කිරීමක් අඩු කිරීමක් කරනවා නම් අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ එකතු කරන කැලි දෙකේ මාන සමාන වෙන්න ඕන. එහෙනම් එකේ මාන සමාන වෙන්න ඕන භාගයයි bt වල මානවල. එකේ මාන 1යි පුතේ. භාගයේ අයින් වෙලා යනවා නියතයක් නිසා b කියලා කියන්නේ අපිට හොයන්න ඕන එක්කෙනා මේක t වල මාන. එක සමානයි b වල මාන වාරයක් කැපිටල් T. b සමානයි t ඍණ 1. එහෙනම් a වල මාන lt ඍණ 2 b වල මාන t ඍණ 1. එහෙම ගත්තට පස්සේ උත්තරේ තියෙන්නේ 3. අගල් දාගන්න. ප්‍රශ්න කරනවා භාගයයි bt ඝණය ආවේ කොහොමද කියලා. අර පේනවා පුතේ. මෙන්න මෙතන t වර්ගය මේක ගුණ වෙනවානේ. මේක ගුණ වුණාට පස්සේ හරි මෙන්න මේ පදේ ගුණ වෙන්න ඕනේ මෙයාගෙනුයි මෙයාගෙනුයි. එතන මෙයාගෙන් වුණාම at වර්ගය එනවා. මෙන්න මෙතන ගුණ වෙනකොට at වල වර්ගය වැඩි කිරීම භාගයයි bt කියලා එන්නේ. එතන මම භාගය ඉස්සරහට ගන්නවා. ab එකට තියෙනවා. මෙතන t වර්ගයේ වාරයක් t කියලා හදාගන්න. එතන භාගයයි ab වාරයක් t ගන්න. එහෙනම් අපිට t ගන්න. ඒක වැඩක් වෙන්නේ නැහැ මේ ගානේදී. ගාන අපි හදන විදිහට ඒක ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ.
හරි පස්වෙනි ගාන පහයි ටෙලා තප්පර පහයි මේ පස්වෙනි ගාන පහයි ටෙලා තප්පර නැනෝ තප්පර වලට හරවන්න තියෙනවා. නැනෝ තප්පර වලට හරවන්න තියෙනවා. මම අද තමයි කියලා දෙපු ටෙක්නික් එක. පහ ලිව්වා. තප්පර දෙකම තියෙන්න ඕනේ. තප්පර එළියෙන් තියාගත්තා. ටෙරාව අයින් කරලා නැනෝ දා ගන්නවා. ටෙරා කියලා කියන්නේ කීයද? කිලෝ 10 3යි. කිලෝ මෙගා 10 6යි. ගිගා 10 9යි. ගිගා ටෙරා 10 12යි. එහෙනම් ටෙරා කියලා කියන්නේ 10 12යි. වාරයක් මෙන්න මෙතන දැන් ඕන නැනෝ එක්කනව දාගන්න. නැනෝ එක n එකක් දාගත්තා කියලා කියන්නේ පුතේ මොකක්ද? මම අතින් එතනට 10 9ක් දැම්මා 10 9ක් දැම්මා. මේ 10 9ක් දාලා තියෙනවා. එයාව කැපෙන්නේ 10 9ක් එතනට දාගන්න. ඒතර එයාව කැපෙන්නේ 10 9ක් දාගත්තා නම් අපිට මෙතනින් නැනෝ තප්පර කියලා මේනවා. ඒතර එහෙනම් එනවා 5 වැඩි කිරීම 10 21යි. නැනෝ තප්පර කියනවා. හරි. ඊට පස්සේ 6 පුතේ. හයි. cos 3යි 5 බෙදීම 4 කියන එක්කෙනාගේ අගය කීයද කියලා තමයි උතන අහන්නේ. දැන් මේක ගත්තට පස්සේ cos 3යි 5 බෙදීම 4 කියලා කියන්නේ පුතේ 45යි. මම ඒක වෙනම වෙන් කර ගන්නවා. ඉතින් මේ 3යි 5 කියලා කියන්නේ පුතේ 3 වාරයක් 45නේ. අංශක වලින් ගත්තොත් 3 වාරයක් 45 කියලා කියන්නේ කොයි හරියද ඉන්නේ? එක 45ක් ගියාම මෙතන 45 දෙකක් ගියාම 90යි මෙතන 45 තුනක් ගියාම 90යි මෙතන. එහෙනම් මේ මෙන්න මේ කෝණය තමයි 3 වාරයක් 5 බෙදීම 4 කියලා රේඩියන් වලින් ඔය ඉදිරිපත් කරලා තියෙන්නේ. එහෙනම් අපි දන්නවා මෙන්න මෙතන කෝණයක් මේක ඔක්කොම අංශක 180යි නේ. තව අංශක 45යි තියෙන්නේ. 5 බෙදීම 4. එහෙනම් 3 වාරයක් 5 බෙදීම 4 අපිට පුළුවන් ඉදිරිපත් කරන්න කීයද? 180 180 කියලා කියන පුතේ 5 ඍණ 5 බෙදීම 4 කියලා. ඒ කියන්නේ මේක ඉදිරිපත් කරන්න පුළුවන් 3 වාරයක් 45 කියන එක කියලා ඉදිරිපත් කරන්න පුළුවන් අංශක වලින් ගත්තොත් 180 ඍණ 45 කියන. හරිද? එහෙනම් මට පුළුවන් මෙන්න මෙතනින් cos 180 ඍණ 45 කියලා ගන්න. cos 180 ඍණ 45 කියලා කියන්නේ මොකද්ද? ඍණ cos 45යි. ඍණ cos 45 කියලා කියන්නේ ඍණ 1යට මූල 2යි. එහෙනම් පුතේ ඒකට තියෙන උත්තරේ 1 ඍණ 1යට මූල 2යි. මතක නැත්තම් ওই ටික මතක් කරගන්න පින්වත.
සර් කියන පුතේ සර් cos 7 cos 45 කොහමද? ඒක මම ත්‍රිකෝණමිතිය කොටස උගන්වද්දී ඔය සමීකරණ ඉගෙනුවා කොහේ හෝ තැනක cos 180 ඍණ θ කියලා තියෙනවා නම් ඒක ලියන්න පුළුවන් ඍණ cos θ කියලා. ත්‍රිකෝණමිතියේ සූත්‍ර දීපු තැන ඔන්න ඔය සමීකරණේ දීලා තිබුණා. මේක ඕන වෙනවා පුතේ සාමාන්‍ය දෛශිකවල ගණන් හදනකොට භාවිතා කරන්න. මැත්ස් කරනවා නම් කිසි කතන්දරයක් නැහැ. ඕක එන විදිහම දන්නවා. අර කේන්ද්‍රික ඛණ්ඩ අරගෙන කේන්ද්‍රික එක එක වෘත්තපාදකවල අංශක 90 පෙන්නන් පස්සේ sin cos වෙනවා 180 ගත්තාන් පස්සේ cos cosමයි sin sinමයි අර ඕල්සන් තෝමස් කොලෙජ් කියලා එහෙම ගන්න පුළුවන් පුතේ. ඒක වෙනට ඒ ටෙක්නික් එකක් කියලා දෙනවා විතර. ෆිසික්ස් වලට ඒක අදාළ නැහැ. මේ වගේ සූත්‍රය මතක තබා ගැනීම විතරයි වැදගත් වෙන්නේ. මේක භාවිතා වන සූත්‍රයක්. හොඳේ. භාවිත වන දෛශිකවල සුළු කිරීම සඳහා භාවිත වන සූත්‍රයක්. මේක දාලා අපි සෑහෙන ගණන් හදලා තියෙන සමහර තැන්වල ඒ කියන්නේ 120යි cos 120 ආවට පස්සේ මොකද කරන්නේ? අපි මේක ලියනවා cos 180 ඍණ 60 කියලා. ඒ කියන්නේ මේක ලියද ඒකෙලිම ඍණ cos 60යි කියලා. ඍණ cos 60 කියලා කියන්නේ ඍණ භාගය. මේක මේ ගන්න ටෙක්නික් එකක් මේක කියලා දෙනවා දෛශිකවලදී. දෛශික දන්නේ නැත්නම් අපේ කුප්පියේ දෛශික ටිකේ ඒ කොටස් ටික එනකන් ඉන්න. දෛශික කුප්පිය toy ටික කරා. කුප්පියේ මේ සමීකරණ දුන්නා. හරිනේ? සමීකරණ දැන් මතක තබා ගන්න විතරයි තියෙන්නේ. එතකොට මේ ඒ සම්බන්ධව සුළු කිරීම වල ප්‍රශ්න තියෙනවා නම් කුප්පියට ජොයින් වෙන කුප්පිය තියෙනවා ඒවට දාලා ඔක්කොම උදව් ටික. ඊළඟට 7 වෙනි එක. අර සිලින්ඩරයක් දාලා සිලින්ඩරයේ පරිමාව හොයන එක. නොමින්. දරා මොකද කරන්නේ? මෙන්න මේ පාඩ කරලා තියෙන ටිකේ පරිමාව හොයන්න ඕනේ නම් මොකද කරන්නේ? එහෙනම් අඳුරු කළ පරිමාව සමානයි විශාල සිලින්ඩරයේ පරිමාව ඍණ කුඩා සිලින්ඩරයේ පරිමාව. හරි. එහෙනම් පුතේ විශාල සිලින්ඩරයේ පරිමාව ලියන්න පුළුවන්. මෙන්න මේ ලොකු එක. මෙන්න මේ ලොකු එකාගේ අරය අපිට දීලා තියෙන කීයයි කියලාද? නිෂ්කම්භය 18යි අරය 9යි. මේ කඩ කෑල්ලේ ඝනකම දීලා තියෙනවා 2යි කියලා. එහෙනම් පුතේ මෙන්න මේ ඝනකම 7යි කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් මොකද කරන්නේ? විශාල සිලින්ඩරයේ පරිමාව 5 9 වර්ගය 5 r වර්ගය නැත්නම් මම විශාල සිලින්ඩරයේ පරිමාව මේ කැපිටල් R කියලා ගන්නම්. මේක සිම්පල් R කියලා ගන්නම්. 5 කැපිටල් R වල වර්ගය වාරයක් capital H මෙන්න මේ මුළු උස එකකින් අඩු වෙන්න ඕන 5 simple r වල වර්ගය වාරයක් h ඍණ 2. ඇයි පුතේ මෙන්න මේ උසනේ කුඩා සිලින්ඩරය කියලා කියන්නේ මේ පාට කරලා නැති කෑල්ල. ඒතර ඒකේ උස එන්නේ h ඍණ 2යි. ගැඹුරේ. එහෙනම් 5 r වර්ගය කියලා කියන්නේ පුතේ 9 වර්ගය වාරයක් 40 සෙන්ටිමීටර 40යි. ඍණ 5 වාරයක් 7 වර්ගය වාරයක් 38යි. මොනවද ටික ගුණ කරාට පස්සේ අපිට ඔය කියනවා 4329යි දශම ගාන. මේක ආසන්න කරාම 4330යි ඝන සෙන්ටිමීටර් කියලා ඔක ඉදිරිපත් කරන්න පුළුවන්.
ඝන මීටර පුතේ සෙන්ටිමීටර නෙමෙයි ඔක්කොම මීටර වලින් මැදේ. ඔය විදිහට හදලා ගන්න පුළුවන්. කුප්පිය බාන පුතේ පළවෙනි දවසේ හෝ දෙවෙනි දවසේ පළවෙනි දවසේ අන්තිම හරිය පොඩ බලන්න එතන ඔක් කරලා තියෙන්නේ. හරි. ඊළඟට 8යි නිව්ටන් 6යි නිව්ටන් බල දෙකක් එකිනෙකට 60ක ආනතියකින් නැත. ඒවාහි සංප්‍රයුක්තය නිව්ටන් වලින් අපි දන්නවා කොහේ හරි දෛශික දෙකක් තියෙනවා නම් යම් කිසි ආනතියකින් ඒ අතර හරි මෙහෙම P මෙහෙම Q කියලා දෙන්නෙක් ඉන්නවා නම් එහෙනම් මේ දෛශික දෙකේ සංප්‍රයුක්තය අපිට ගන්න පුළුවන් කොහොමද P වර්ගය ධන Q වර්ගය ධන 2යි PQ cos theta. එතන මේ සමීකරණය මෙහෙම ගන්න පුළුවන්. එතන මේක හැටියට නම් පුතේ මේ R වල වර්ගයේ ඉන්නේ අපිට P කියලා කියන්නේ 8යි. P කියලා කියන්නේ 8යි Q කියලා කියන්නේ 6යි. එහෙනම් මේක මම නිකන් ගත්තා හොඳේ PQ කියලා කියන්නේ එහෙමයි කියන්නේ. 8 වර්ගයේ ධන 6 වර්ගයේ ධන 2 වාරයක් 8 වාරයක් 6යි cos මේකේ ආනතිය පුතේ theta 60යි. එහෙනම් cos 60යි තමයි මෙතන දෙන්නේ. එහෙනම් මෙතන කියන ඔක්කොම 8 වර්ගයේ 64යි මේක 36යි ධන 2 වාරයක් 8 රකයි 48යි 2 වාරයක් 48 වාරයක් භාගය. නෝනෝක එකතු කරලා ගත්තට පස්සේ අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන් 6 4යි 10යි. එතකොට මේක සුළු කරාන් පස්සේ ඔය කෙලෙම සුළු කරාම වෙනවා 2.37යි. කියන්නේ මේක ඇතුලේ ගත්තට පස්සේ 4 වාරයක් 37 කියලා ගන්න පුළුවන් ඇතුළට. එතකොට 4 එළියට ගත්තා නම් වර්ගමූලයෙන් 2 වෙනවා. 2.37යි කියලා ඉදිරිපත් කරන්න පුළුවන්. සරලයි. සුගමයි. හරි. ඉතින් අහන සංප්‍රයුක්තය කුඩා බලයට දරන ආනතිය. ඒ කියන්නේ කුඩා බලය කියලා කියන්නේ පුතේ මෙතන අපිට ගන්න වෙන්නේ කුඩා බලය 6යි කියලා. අයි 8යි අනිත් එක. එතන සංප්‍රයුක්තය කුඩා බලයට දරන ආනතිය කියලා කියන්නේ නෝක. එහෙනම් මෙතන ගත්තොත් එහෙම tan alpha. එතන මේකේ p 8යි කියලා ගත්ත එක හරි. එතකොට 8 වාරයක් sin 60 බෙදීම 6 ධන 8 වාරයක් cos 60. එතන මෙතන 8 වාරයක් මූල 3 බෙදීම 2 6 ධන 8 වාරයක් භාගය. මේක ගත්තට පස්සේ පුතේ මෙතන එනවා 4යි මූල 3 බෙදීම එක 4යි එක 10ක් කියලා එනවා. එහෙනම් alpha සමානයි tan inverse 4යි මූල 3 බෙදීම 10 කියලා අපිට ගන්න පුළුවන්. එතකොට උතන කෝණය අංශක 34යි කියලා ආසන්න වශයෙන් එනවා. alpha සමානයි 34යි අංශක කියලා එක පොතෙන් බලන්න ඕන පුතේ. හරි? ඒක පොතෙන් බලන්න ඕන. තග්ගාලේ අඩුපාඩු හදාගන්න. 10. ඒකක ලිවීම සම්බන්ධයෙන් කර ඇති පහත ප්‍රකාශය සලකා බලන්න. උපසර්ග සහ ඒකක අතර පරතරයක් නොතබයි. ඔව් පුතේ ඒක හරි. උපසර්ගයි ඒකකයි අතර පරතරයක් තියන්නේ නැහැ. ඒක අපි නීතියක් මතක නැත්නම් ඒක දැන් මතක් කරගන්න. හරි. විශේෂ නාම සහිත ඒකක ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් ලියන්න ලබයි. ඒක හරි. ඒක පළමු අකුර මේ ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් ලියන්න ලබයි. මෙතන පොඩි වෙනසක් තියෙනවා පුතේ. විශේෂ නාම සහිත ඒකක ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් ලියන්න ලබයි. මේකෙදී මේ වාක්‍ය ඉතාම නිවැරදි. පළමු අකුර කැපිටල් දෙවෙනි අකුර සිම්පල් කියවලා. දැන් පැස්කල් කියලා ලියද්දී අපි PA කියලා ලියන්නේ නැහැනේ. පැස්කල් කියලා ලියද්දී PA කියලා ලියන්නේ නැහැ පුතේ. තේරුණාද? ඒක නිසා
හොඳින් මතක තියාගන්න. ඔතන ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් ලියයි කියන එක එතන අවුලක් තියෙනවා. පැහැදිලිද? හරිනේ? එතකොට ඔය ABC වාක්‍යයේ උපසර්ග සහ ඒකක අතර පරතරයක් නොතබයි. ඒක හරි. විශේෂ නාම සහිත ඒකක ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් ලියනු ලබයි. ඒක කැපිටල් අකුරෙන් ලියනු ලබයි කිව්වම පුතේ වැරද්දක් තියෙනවා. P කැපිටල් A කියලා ලියන්නේ නැහැ පැස්කල් වලට. P සිම්පල් A ලියන්නේ. එන ලියනවා පළමු අකුර කැපිටල්ද දෙවෙනි අකුර පවතී නම් එය සිම්පල් වලින්ද ලියනු ලබයි කොන වාක්‍යයක්. ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් ලියනු ලබයි කොහොම එක වැරදි. මොකද ඒකෙන් අපිට අනිත් පැත්තට අර්ථයක් එනවා. සියලුම අකුරු කැපිටල් කියන. ඒක එහෙම වුණොත් ඒක වැරදි උපදේශයක්. ඒක නිසා කියන්නේ වැරදි නෑ. ඒක වැරදි. ඒකක ගුණිතයක් පවතින විටකදී ඒකක අතර පරතරයක් තිබෙන පරිදි ලිවිය යුතුයි. ඔව් ඒක හරියි. ගුණිතයක් තියෙනකොට පරතරයක් තියෙනවා නැත්නම් තිතක්. සාමාන්‍ය පරතරයක් තියෙනවා එළිය. එතන මේ අනුව මෙහි නිවැරදි වන්නේ A සහ C පමණි. පිළිතුර 3. බලන්න නයනි කොච්චර සරල දෙයක්ද. හරි ප්‍රශ්න අංකේ දාලා ඒ අඩුපාඩු හදා ගන්න. සර් ඒකේ 3ට වැරදි කියලා නෑ. කොතනද? ඒකේ මේ සබ්මිට් කරද්දි 3 වැරදි කියලා. සියල්ලම හරි කියන එක දීලා තියෙනවා. ඒක ඩබල් චෙක් කරගන්නකො සමහරවල් ඔගේ පොඩි පොඩි එරර්ස් වෙන වෙලාවල් තියෙනවා. ඒක ඩබල් චෙක් කරගන්න. ඒක ඒ වෙලාවේ එකක් වෙන්නේ නැති පුතේ. ඒ කියන්නේ මේ සිස්ටම් එකේ එකක් වෙන්නේ නැති. සබ්මිට් කරන වෙලාවේ. දැන් හරි සර්. හරිනේ? ඒක දැන් මම පුතේ දැන් රෙක්ටිෆයි කරලා දෙන්න. ආව මම දැන් රිෆ්‍රෙෂ් කරා ඒක. මම රිෆ්‍රෙෂ් කරාම දැන් ලකුණුත් වෙනස් වෙනවා. right. හොඳයි. ඒ පොයින්ට් එක ලියා ගන්න පුතේ. හොඳයි ප්‍රශ්න අංක දාලා ඒ පොයින්ට් එක හරියට ලියා ගන්න. ඒකයි වැදගත්. හරි. ඊළඟ 11 වෙනි එක. 11 වෙනි එක. P සමාන ml විදීම T ලෙස ක්ෂමතාවය ස්කන්ධය කාලය T යන රාශී L නම් රාශියක් සමග පවත්වන සම්බන්ධතාවය. L රාශිය මොකද්ද කියලා අපෙන් අහන්නේ. ඒකක ක්ෂමතාවයකට ඇති ස්කන්ධය ලෙස හැඳින්විය හැකියි. පුතේ ඒව පුට මේ
සමීකරණයේ දීලා තියෙන උත්තරත් එක්ක පොඩක් එහෙම එකල බලන්න ඕන එන ප්‍රකාශනය මොකක්ද කියලා. හොඳේ. P සමානයි ml බෙදීම t කියලා තියෙනවා. එතකොට මේ L උක්ත කරගත්තාට පස්සේ මට එනවා pt බෙදීම m කියලා එකක්. ඒතර L උක්ත කරගත්තාම මට එනවා p බෙදීම m බෙදීම t කියලා මේක යටට යවා ගන්න පුළුවන්. right? එතකොට m බෙදීම t කියලා කියන්නේ කවුද? m බෙදීම t කියලා කියන්නේ ස්කන්ධය බෙදලා තියෙන කාලය. මේකට අපි තියරි පොතේම මතක හිතුව මේක ලිව්වා පොයින්ට් එකක් වශයෙන් යමක් කාලයෙන් බෙදලා තියෙනවා නම් අපි යාට කියනවා මොකද්ද පුතේ? ස්කන්ධය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා. ඒක කාමානවලදී ඔයගොල්ලෝ කතා කරපු විදිහ කියලා දුන්නා. යමක් කාලයෙන් බෙදලා තියෙනවා නම් ඒක ශීඝ්‍රතාවය. වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එහෙනම් ස්කන්ධය බෙදීම කාලය කියලා කියන්නේ ස්කන්ධය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එතකොට p වේගයෙන් බෙදුවම පස්සේ මොකක්ද වෙන්නේ? ඒකට අපිට සරල ඉදීමක් ගන්න පුළුවන්. අපි දන්නවා වේගය සමානයි දුර බෙදීම කාලය කියලා. මොකද ඒකෙන් කියන්නේ? ඒකක කාල වෙනසකට අදාළ විස්ථාපනයනේ. දැන් ඒකක කාල වෙනසකට අදාළ දුර විදියට තමයි අපි ওই වේගය ඉදිරිපත් කරන්නේ. එහෙම නැත්නම් මෙතන විස්ථාපන වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා ගන්න පුළුවන්. එතකොට මේක ඇවිල්ලා ස්කන්ධය වෙනස් වීමේ ශීඝ්‍රතාවය p ව මේකෙන් බෙදුවට පස්සේ අපිට මේක කියද හැකි ඒකක ස්කන්ධ වෙනස් වීමේ ශීඝ්‍රතාවයකට අදාළ ශ්‍රමතාවය කියලා. යමක් කාලයෙන් බෙදුවාම අපි ආව හඳුන්වනවා ස්කන්ධය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා. ඊළඟට අපි තමු F බෙදීම A කියලා. F කියන්නේ බලය, A කියන්නේ ත්වරණය කියලා. එහෙනම් F බෙදීම A කියන එක අපිට ඕනම විදිහකට ඕනම අවස්ථාවක හඳුන්වන්න පුළුවන්. මේ යට ඉන්න එක්කලාගෙන් බෙදලා තියෙනකොට ඒකක ත්වරණයකට බලය කියලා හඳුන්වන්න පුළුවන්. ඊළඟට මේක ඒකක කාලයකට විස්ථාපනය කියලා හඳුන්වන්න පුළුවන්. ඊළඟට ස්කන්ධය බෙදීම දිග කියන එක ගත්තොත් එහෙම මේක අපිට ගන්න පුළුවන් ඒකක දිග වෙනසකට අදාළ ස්කන්ධය නැත්නම් ඒකක දිගක ස්කන්ධය කියලා අපිට සලකන්න පුළුවන්. ඒ වගේ මෙන්න මෙතන මේ තනි පදේ අපි දැන් හඳුනාගත්තා ස්කන්ධය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා. එහෙනම් දැන් මෙතන මේක ලියා ගන්න පුළුවන් කොහොමද? ඒකක ස්කන්ධ වෙනස් වීමේ ශීඝ්‍රතාවයකට අදාළ ශ්‍රමතාවය කියලා. එහෙම ගත්තට පස්සේ පුතේ මේකේ තියෙන්නේ දෙවෙනි උත්තරේ. මේකේ තියෙන දෙවෙනි උත්තරේ. හරි. අග්ගල එක දාගන්න. මේ විදිහට මේ පද හඳුන්වා ගන්න පුළුවන්. යම්කිසි කෙනෙක්ගෙන් බෙදලා තියෙනවා නම් බෙදලා තියෙන එක ඒකක කතන්දරයක් කියලා ඉවර වෙලා ඒ බෙදලා තියෙන මේ යට ඉන්න හරයේ ඉන්න එකයා ඉන්නවනේ. එහෙනම් ඒකක හරයකට ලවය කියලා තමයි මේක අර්ථ දක්වන්නේ. මේක කියන්නේ. මේක ඉදිරිපත් කරන්නේ ඒකක හරයකට ලවය. එහෙනම් මේකේ හරය A ලවය F ඒකක ත්වරණයකට බලය. මේකේ හරය L ලවය M ඒකක ලවයකට M ඒකක දිගකට M මේ ඒකක කාලයකට S ඒකක කාලයකට විස්ථාපනය කාලය තියෙනකොට විශේෂයෙන්ම ඒක වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා අපි හඳුන්වනවා. කාලය විතරක් ඉන්නකොට කාලයට තමයි ඒ ප්‍රිවිලේජ් එක තියෙන පුතේ කාලය. එහෙනම් කාලය කොහෙද තැනක ඉන්නවනම් ඒක ස්කන්ධය වෙනස් වීමේ ශීඝ්‍රතාවය, විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය, ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය යමක් කාලයෙන් බෙදුණා නම් ඒ යමක් හරි මොකක් හරි වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මතක නැත්නම් මතක් කරගන්න දැන් හොඳේ. ටක්කල් දාගන්න.
දැන් පුතේ අපිට තියෙන ඊළඟ ප්‍රශ්නේ 72යි පැයට කිලෝමීටර් ms ශ්‍රේණියකට හරවන්න තියෙනවා. එහෙනම් මේක 72යි කිලෝමීටර් පැය. කොහොමද මෙයා හරවන්නේ? 72යි කිලෝමීටර් කොහොමද 6 3යි මීටර. පැයක් කියලා කියන්නේ එකයි පැය සමානයි 3600යි තප්පර. එහෙනම් මේක 3600යි තප්පර. එහෙනම් මොකද වෙන්නේ පුතේ? 36ට 36 එකයි මේකට 2යි. හරි? මෙතන එනවා 20යි ms ඍණ එක කියලා. ඔය 1000න් අඩි ගලක් 30යි 3600 බෙදනවා අනම්මනම් ඔය කුණුහරුප විදිහට මතක තියාගන්න එපා. ඕනෝ මේකට හරියන වෙන මේ වගේ සරල විදිහකට මතක තියාගන්න. ළඟ 13 මෝටර රථයක් සහ බස් රථයක් මාර්ගයේ රතු ආලෝක සංඥාවක් අසල නවතා ඇත. මෝටර රථය බසයට මීටර 100ක් පිටපසින් නවතා ඇත. සංඥා එළිය පොළ පැහැවූ විට මෝටර රථය 6 ms ශ්‍රේණිය එක තොරණයකින්ද එම මොහොතේම බස් රථය 4 ms ශ්‍රේණිය දෙක තොරණයකින්ද ගමන් කරයි. මෝටර රථය බසය පසු කිරීමට ගත වන කාලය වන්නේ පුතේ මේක විභාග ගණන්. විභාගයට ආපු MCQ එකක් එහෙම මොකද දීලා තියෙන්නේ. මේක ස්වභාවය තේරුම් ගන්න විභාගයට එන ප්‍රශ්න වල. හරි? මොකද වෙන්නේ? මෙන්න මෙතන තියෙනවා සිග්නල් ලයිට්ස්, කලර් ලයිට්ස් තියෙනවා. ඊළඟට සිග්නල් ලයිට්ස් තියෙනවා. මෙතනදී බස් එකක් නවත්තන් ඉන්නවා මෙතන. මෙතන තව වාහනයක් ඉන්නවා. මේ දෙක අතර පරතරය මීටර 100යි. ඊළඟට මේ දෙන්න එකම බිඳුවේ පටන් ඉන්න දෙන්නම මේ දෙන්නා බිඳුවෙන් ඉන්නේ. මෙයා මෙහෙට තොරණය වෙන්න පටන් ගන්නවා 6කින්. මෙයා මෙහෙට තොරණය වෙන්න පටන් ගන්නවා 4කින්. අවසානයේදී මේ බස් එක සහ මෝටර රථය දෙන්නම පහු කරන අවස්ථාවක් එනවා. මෝටර රථය විසින් බස් එක පහු කරනවා. එතකොට මේ චලනය වෙච්ච දුර S නම් මෙයාට ගත වෙච්ච කාලයක් T යට දින මෝටර රථයට ගත වෙච්ච කාලයක් T. එහෙනම් මම දාන බසයට මේ පැත්තට S සමානයි ut ධන භාගයයි at වර්ගය. S කියන්නේ පුතේ S මයි u බිඳුවයි භාගය වාරයක් 4 වාරයක් t වල වර්ගය. ඊළඟට මෝටර රථයට දානවා S සමානයි ut ධන භාගයයි at වර්ගය. S කියලා කියන්නේ පුතේ S ධන 100 සමානයි u බිඳුවයි ධන භාගයයි 6 වාරයක් t වල වර්ගය. එතකොට මෙතන එනවා S සමානයි 2යි t වල වර්ගය කියලා. මෙතන එනවා S ධන 100 සමානයි 3යි t වල වර්ගය කියලා. එහෙනම් මොකද කරන්නේ? කාලයයි අපෙන් අහන්නේ. මෙයාගේ මේ අඩු කරලා දාන්න. මේක 1 මේක 2. 2 ඍණ 1 දෙකෙන් එක අඩු කරපු ගමන් S to S කැපිලා 100 විතරයි මේ පැත්තේ ඉතුරු වෙන්නේ. 3න් 2ක් ගියාම t වර්ගය විතරයි ඉතුරු වෙන්නේ. එහෙනම් t සමානයි 10යි තප්පර කියලා අපිට පිළිතුර එනවා. එහෙනම් මේ මෝටර රථයේ බස් රථයේ පසු කරන්නේ තප්පර 10කට පස්සේ. ඔයගොල්ලෝ ටියුට් එකේ හදපුවගේ ගණන් නේද? දැන් පේනවනේ MCQ වලට නේව. මොන ඔය ලෙවල් එක තමයි ඉන්නේ. හරි. අපි 14 ට පස්සේ කියමු. f සමාන f not k log සමීකරණේ හරි. හොඳයි. දැන් මේ ප්‍රශ්නේ මොකද වෙන්නේ? මේක මේ බොහොම සරල තියරියක් තියෙනවා. දාපුවම උත්තරේ එනවා. f සමානයි f not k log 4 පාදයට ut කියලා ගන්න පුළුවන්. පුතේ අපි දන්නවා ලඝු වලින් එළියට එන එක නා. මෙන්න මේකෙන් එළියට එන එකනට මාන මුකුත් නැහැ. ලඝු වලින් එළියට එන කෙනාට මාන මුකුත් නැහැ. මෙතන තියෙන බලයක් මෙතන තියෙන බලයක්. එහෙනම් මෙයාලගේ මාන වශයෙන් ගත්තොත් එහෙම f වල මාන සමාන වෙන්න ඕන f not k වල මාන වලට. මොකද හේතුව? මෙතන මාන මුකුත් නැහැ. මේකට මාන නැති නිසා k කියලා කියන්නේ කවුද පුතේ? එකයි. එහෙනම් k වලටත් මාන නැහැ. එහෙනම් මාන නැත්නම් ඒකකත් නැහැ.
නඩ 15 T සමානයි බිඳුවේදී h උසක් සහිත කඳු ශිඛරයක ගලක් පහළට තරලා තියෙනවා. මේ මොහොතේම කඳු ශිඛරයේ පාමුල තවත් ගලක් v ආරම්භක ප්‍රවේගයකින් කෙලින්ම ඉහළට විසි කරලා තියෙනවා. මෙම ගල ප්‍රමාණවත් වේගයකින් විසි කළේ නම් ගල් දෙක එකිනෙක හමු වන කාලය t සමාන වන්නේ. හරි. මෙන්න මෙහෙම කඳු ශිඛරයකින් පුතේ උඩ ඉඳන් එක ගලක් අතාරනවා බිඳුවෙන් නෑ. ඔය පහට අතහරනවා. යට ඉන්න එක v වලින් උඩට ගහනවා. එතන මොකද වෙන්නේ? මෙන්න මෙහෙම ඇවිල්ලා හම් වෙනවා එක තැනකදී කොහේ හෝ. මෙයා ගිය උස පුතේ s නම් මෙයා ගිය උස h ඍණ s. ඇයි හේතුව මේ කන්දේ උස ඔතවයි කන්දේ නයියා. ඒක h. මොකද වෙන්නේ? මෙයාට කී කාලය t නම් මෙයාට කී කාලයක් t. මේක a මේක b. a ට ලියනවා පහළට s සමානයි ut ධන භාගයයි at වර්ගය. s කියලා කියන්නේ පුතේ h ඍණ s සමානයි ආරම්භක ප්‍රවේගයේ බිඳුව ධන භාගය වාරයක් g වාරයක් p වල වර්ගය. එතන එනවා h ඍණ s සමානයි g බෙදීම 2යි t වල වර්ගය. ඊළඟට මම දානවා b වලට දානවා ඉහළට මේ සමීකරණයම. එතන s සමානයි u කියලා කියන්නේ v t ඍණ භාගයයි g t වර්ගය. මේක 2 මේක 1. එහෙනම් මොකද්ද මට ඕන? කාලය t නේ ඕන. හරි. එක ධන දෙක. එක ධන දෙක. ඍණ s to ධන s කැපිලා ගියාම මේ පැත්තෙන් h විතරයි. මේ පැත්තෙන් තියෙනවා භාගයයි gt වර්ගයේ ඍණ භාගයයි gt වර්ගයට කැපිලා ගියාම vt විතරයි. එහෙනම් t කියලා කියන්නේ කවුද? h බෙදීම v කියලා බොහොම ලස්සනට උක්ත වෙනවා. බලන්න නයනී ඒකෙත් හැටි. ගල දාගන්න ඊළඟ දින 16 හරි පුතේ. मैं क्लोज करे එක්තරා මාන විශ්ලේෂණයකදී t සමාන l වල x මේ මෙහෙම මාන සමීකරණයක් ලැබුණි. මෙහි x සහ y වන්නේ t සමානයි l වල x lt ඍණ 2 y කියලා සමීකරණයක් අපිට ලැබෙනවා. එහෙනම් t සමානයි l වල x l වල y t වල ඍණ 2යි y. t සමානයි l වල x ධන y t වල ඍණ 2යි y කියලා එනවා. හරි. මේ පැත්තේ l නම් බිඳුව. එහෙනම් මට ගත හැකි l පාදයේ සමාන කරලා බිඳුව සමානයි x ධන y. t පාදයේ සමාන කරලා x සමානයි ඍණ 2යි y. එහෙනම් මේ පැත්තෙන් එනවා y සමානයි ඍණ භාගයයි කියලා. එහෙනම් මේකේ x දැම්මම x එනවා ධන භාගයයි කියලා. එහෙනම් මොකද වෙන්නේ? ධන භාගයයි ඍණ භාගයයි තමයි පුතේ උත්තරේ. ඊළඟ 17 වෙනි එක සමාන දෛශික දෙකක සංප්‍රයුක්තය එහි එක් දෛශිකයකට සමාන වේ. දෛශික දෙක අතර කෝණය සහ දෛශිකයේ විශාලත්වය වන්නේ. මේ මොකද පොඩක් අර උපක්‍රමශීලී ප්‍රශ්නයක් ටැක්ටිකල් ප්‍රශ්නයක් කියලා කියනවා මේ වලට. මේකේ විශාලත්වයත් එක්ක ගොඩාක් ළමයි කලබල වෙනවා. මේකට වැදගත් වෙන්නේ කෝණය විතරයි. මේකට වැදගත් වෙන්නේ කෝණය විතරයි. ඕන විශාලත්වයකට මේක පොදුයි.
විශාලත්වයේ සමාන දෛශික දෙකක් තියෙනවා නම් කීයක් හරි ff කියලා එයාලගේ සංප්‍රයුක්තයත් if ම නම් මොකද වෙන්න ඕන r වර්ග සමානයි p වර්ග ධන q වර්ග ධන 2යි pq cos θ r වර්ගය කියලා කියන්නේ පුතේ ඒතර f වල වර්ගය මේක f වල වර්ගය ධන f වල වර්ගය ධන 2යි f වල වර්ගය cos θ එහෙනම් f වල වර්ගය සමානයි 2යි f වල වර්ගය ධන 2යි f වල වර්ගය cos θ කියලා ගන්න පුළුවන් එහෙනම් f වර්ගය කියලා කියන්නේ කීයද 2යි f වල වර්ගය 1 ධන cos θ කියලා මෙතන ගන්න පුළුවන් එහෙනම් f වර්ගයට f වර්ගය කැපුණාන් පස්සේ මේ පැත්තෙන් එනවා 1 ධන cos θ සමානයි භාගයයි කියලා එහෙනම් මෙතනින් එනවා පුතේ cos θ සමානයි ඍණ භාගයයි කියලා. ඔන්න දැන් අපිට ඕන වෙනවා ඉස්සෙල්ලාම පාවිච්චි කරපු සූත්‍ර පොජ්ජ මොකද්ද? cos 180 ඍණ θ සමානයි ඍණ cos θ කතන්දරේ දැන් ඕන වෙනවා. දැන් මෙතනින් මම හදා ගන්නවා ඍණ cos θ සමානයි භාගයයි කියලා. පුතේ ඍණ cos θ තියෙනවා නම් මට ඒක 180 ඍණ θ කියලා හදා ගන්න පුළුවන් නේ. cos 180 ඍණ θ කියලා දාන්න පුළුවන් එතන. දාපු ගමන් මෙතනින් එනවා භාගනේ භාගය සමාන වෙන්නේ cos 60ට එහෙනම් cos මේක 180 ඍණ θ සමානයි 60යි කියලා ගත්තම θ එනවා 120යි අංශක කියලා. θ කෝණේ විතරයි පුතේ වැදගත් වෙන්නේ. ඕනම විශාලත්වයකට මේක පොදුයි. එහෙනම් 120 දින ඕන අවස්ථාවකට මේක පොදුයි. 120 තියෙන්නේ එක අවස්ථාවකට විතරයි ඒක දෙවෙනි එකට විතරයි. එහෙනම් උත්තරේ 2. හරි 100 කියන එක අදාළ නැහැ ඕනම විශාලත්වයකට මේක වෙන්න පුළුවන් ඉතින් 100කට වෙන්න පුළුවන් එහෙනම් 100 ගත්තේ කොහොමද කියලා වගේ නිකන් කලබල වෙනවා ගොඩක් ළමයි ඔක දැක්කම හරි පෘථිවි පෘෂ්ඨයේ සිට වස්තුවක් CIMS ශ්‍රේණික ප්‍රවේගයෙන් ඉහළ ප්‍රක්ෂේපණය කරන ලැබේ. වාද ප්‍රතිරෝධය නොසලකා හැරියොත් ඒ නැවත පෘෂ්ඨයට පතිත වෙන්නේ කොච්චර ලාකට පස්සද කියලා යන්න. නොවෙන. එහෙනම් මොකද මම මේ සමස්ත වටේට දානවා s සමානයි ud ධන භාගයයි at වර්ගය. s කියලා කියන්නේ පුතේ බිඳුවයි. හරි? මුළු වටයක් ගිහලනවානේ. මේක cit ඍණ භාගයයි 10 වාරයක් t වල වර්ගය. මේක 5යි. මේක අපම 20යි. බිඳුව සමානයි 20යි t ඍණ t වල වර්ගය. t එළියට ගත්තම පස්සේ 20 ඍණ t බිඳුවයි එහෙනම් t සමානයි බිඳුව හෝ 20 ඍණ t සමානයි බිඳුවයි එහෙනම් t සමානයි 20යි තප්පර නැවත පෘෂ්ඨයට පතිත වෙන්නේ තප්පර 20කදී ඊට 19 v සමානයි u ධන at වර්ගයෙහි vu a අනු මොකද්ද කියලා යන්න. v සමානයි මේ අලුත් සමීකරණයක් v සමානයි u ධන at වර්ගය. දැන් මේක මේ ළමයි පටලව ගන්නවා මේ තියෙන තොරණය කියලා ඒ. ඒ කියන්නේ තොරණය නෙමෙයි පින්වත. හරි? මේ ළඟ ගන්නෝනේ. එතකොට මම මේක සංසන්දනය කරා නම් එහෙම v සමානයි u ධන at එක අපි දන්න MCQ කරන්නේ එහෙමයි පුතු. දන්න සමීකරණත් එක්ක තමයි සෙල්ලම දාගෙන යන්නේ මේ. එන වැදගත්. ඒතර v කියලා කියන්නේ ප්‍රවේගය, u ප්‍රවේගය. එහෙනම් මම මෙතන මේ ත්වරණය වෙනකොට ගන්නවා පුතේ බීටා කියලා තේරෙන් ගන්න. නැත්නම් වැඩේ වණ වෙනවනේ. ඒ පැටලෙනවනේ. එහෙම වුණා නම් ඔන්න පේනවද? මේ සමීකරණයේ bt කියලා එකක් තියෙනවනේ. මේකේ at වර්ගයක් තියෙනවා. හරි අයම නැත්නම් මේ සංසන්දනය කරගෙන ඉන්න ඕනේ නැහැ. කෙලින්ම ගන්න පුළුවන් u සමානයි
AT වර්ගයේ මාන කියලා. මේක LT ඍණ 1 A වල මාන මෙතන එනවා T වර්ගය. එහෙනම් A වල මාන කියලා කියන්නේ මොකද්ද? L T ඍණ 1 T ඍණ 2. එහෙනම් L T ඍණ 3 කියලා අපේ මාන හැදෙනවා. සරලයි. අරම හිතන්න ගියොත් ඒ පුතේ ඔයගොල්ලන්ට පැටලෙන්න පුළුවන්. එහෙනම් මොන දැන් ඒත් නෑ ත්වරණයේ මාන එහෙම එකක් නෑ. විස්ථාපනය නෑ. මොකක්ද මෙතන ගන්නෙ? මම මෙතන හදා ගන්නවා LT ඍණ 1 ඍණ 2 බෙදීම T කියලා. පවු නෑනේ. මම මේ එක ඍණ එකක් පල්ලෙහාට දාලා ධන කරගත්තා. එක කළු නම් පස්සේ මෙතන ඍණ 2 ඉතුරු වෙන්නේ. T විතරයි උතනේ ඉන්නේ. LT ඍණ 2 කියලා කියන්නේ පුතේ ත්වරණය. යට සිම්පල් T කියලා කියන්නේ කාලය. හරි. එහෙනම් මෙතන මේ LT ඍණ 3 කියන එකේ අර්ථය මොකද්ද? ත්වරණයේ බෙදීම කාලය වගේ රාශියක් නතර තියෙන්නේ. ත්වරණයේ බෙදීම කාලය වෙනවා නම් යමක් කාලයෙන් බෙදුවා නම් අපි කියනවා ඒක ශීඝ්‍රතාවයක් වෙනස් වීමේ ශීඝ්‍රතාවයක්. එහෙනම් උත්තරේ තියෙනවා මොකද්ද? 3 ත්වරණය වෙනස් වීමේ ශීඝ්‍රතාවයයි කියන. උත්තරේ තියෙනවා ත්වරණය වෙනස් වීමේ ශීඝ්‍රතාවයයි. අන්න එහෙමයි පුතේ උත්තරය දෙන්නේ. LT ඍණ 3 කියලා ගත්තම මුකුත් ආවේ නැහැ. එහෙනම් මෙතන හදාගෙන යනවා කතන්දර. LT ඍණ 2ක් බලාගෙන ගියාම උත්තර දිහා බලලා තමයි මෙතන එක්කෙනා තෝරන්නේ. උත්තරට කියවන් යනකොට තෝරණේ ඉන්නේ නැහැ කියලා පැහැදිලි, විස්ථාපනේ ඉන්නේ නැහැ කියලා පැහැදිලි. කාලය වෙනස් වීම ශීඝ්‍රතාවය කියන එක කොහෙත්ම වැරදි. එහෙම එකක් ගන්න බෑනේ අපිට. LT ඍණ 2 ගත්තම ඉතුරු වෙන්නේ තෝරණේ වෙනස් වීම ශීඝ්‍රතාවය. එහෙනම් උඩ තෝරණේ හදාගෙන යට එකක් දැම්මම විනයාගම වෙනවා. තෝරණේ විදීම කාලය මෙතන තියෙන්නේ කියන්නේ. ඊළඟට 20යි මූල 2යි ප්‍රවේගයෙන් ඊශාන දිශාවට යන රථයක් තත්පර එකකදී නැගෙනහිර දිශාවට සිදු කරන විස්ථාපනය වන්නේ මේ රථය යනවලු කොහෙටද 20යි මූල 2කින් ඊශාන දිශාවට මෙතන 45කින් තියෙන්නේ මම මේක විභේදනය කරගන්නවා මෙහෙටයි මෙහෙටයි හරි එහෙම නැත්නම් සරලයි මම මෙන්න මේ පැත්තට දානවා S = UT. එතන මේක විභේදනය කරගත්තාම පස්සේ මම මෙහෙම එනවා 20යි මූල 2යි cos 45 මේක 20යි මූල 2යි sin 45 උදේ 20යි මූල 2යි sin 45 කියලා කියන්නේ එකට මූල 2යි මෙතන 20ක් එනවා මේක 20යි මූල 2යි cos 45 කියලා කියන්නේ දෙකට මූල 2යි එතන මෙතන 20ක් එනවා එහෙනම් තිරස් දිශාවට S = UT දැම්මම පස්සේ U වෙලා 20යි භාරයක් තප්පර 1යි එහෙනම් 20යි මීටර කියලා එනවා. එහෙනම් නැගෙනහිර දිශාවනේ යන්නේ. මේක ගත්තට පස්සේ පුතේ මේක උතුර මේ නැගෙනහිර මේ දකුණ මේ බටහිර. එහෙනම් නැගෙනහිර තමයි ඒක තමයි මම මේ පැත්තට S = UT දැම්මේ. දැන් මම මේ තියෙන ප්‍රවේගයෙන් නැගෙනහිර පැත්තට තියෙන ප්‍රවේගය තමයි මම ගන්න ඕනේ. සරලයි. සුගමයි. ගාදාගෙන සේක 7 13 20 විශාලත්ව සහිත ඒකලක්ෂ ඒකතල ඒක වර්ග සමාන දෛශික තුනක් සංප්‍රයුක්තය විය නොහැක්කේ කීයද කියලා තමයි අහන්නේ. දැන් දෛශිකයක් තියෙනවා 7යි 13යි 20යි. දෛශිකයක් තියෙනවා ඉල්ල ගන්නකෝ. අපි දන්නේ නැහැ කොහෙද තියෙන්නේ. එතකොට මේ ගාණය ඇතුළෙම අපිට අවසර දීලා තියෙනවා පුතේ මෙයාලව ඕන පැත්තකට තියලා හදලා ගන්න පුළුවන්. ඕන පැත්තකට තියලා හදලා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේගොල්ලන්ගේ එන්න පුළුවන් උපරිම අගය කීයද? සියලුම දෛශික එකම පැත්තට හිටියන් පස්සේ 20ක් තියෙනවා 13ක් තියෙනවා 7ක් තියෙනවා. ඉතින් එකම පැත්තට මේ දෛශික ටික තිබුණා නම් මේ දිශාවක් දන්නේ නැති නිසා අපිට අයිතියක් තියෙනවා කැමති පැත්තකට මේක තියලා හිතන්න පුළුවන්. මේක විශාලත්වයේ වැඩි පැත්තට ගත්තොත් එහෙම මේක 20යි 13යි මෙහෙ එකතු කරාම මෙතන කියන්නේ කීයද? ඒ කියන්නේ පුතේ මේ දෛශික තුන එකම දිශාවකට ක්‍රියාත්මක වුණොත් තමයි මේ තුනෙන් එන්න පුළුවන් උපරිම අගය. මේක තුනේ එන්න පුළුවන් උපරිම අගය කීයද? 40යි. උඩ උත්තර ටික චෙක් කරාම මෙන්න යකෝ 42ක් තියෙනවා.
උපරිම අගය 40යි නම් 42ක් ඉන්නේ අහවල් එකේ. එහෙනම් මේ 42 කියලා දීලා තියෙන දෛශික එකතුව කවදාවත් වෙන්න බෑ. මොකද සියලුම දෛශික දිශාවන් එහෙ මෙහෙ ප්‍රතිවිරුද්ධ නොවි එකම පැත්තට හිටියොත් උන් නිකන් එකතු කරන්න පුළුවන් අපිට. එහෙම නිකන් එකතු කරාට පස්සේ අපිට එනවා 40යි කියලා ඔක්කොම එකතු. මුළු එකතුව 40යි නම් ඒ අගයට වඩා කීයක්වත් වැඩි අගයක් එන්න බෑ. මේ ගන්න අදාළ නැහැ. මම නිකන් කියන්නම් මේක එන්න පුළුවන් අඩුම අගය කියලා. අඩුම අගය තමයි පුතේ වැඩිම එක එකම පැත්ත මේ පැත්තට ඉන්නවා. අනිත් පොඩි උන් දෙන්නම මේ පැත්තට ක්‍රියාත්මක වෙනවා. කීයද? 13 7 20 13යි 7 එකම පැත්තට දින නිසා නිකන් එකතු කරලා දාන්න පුළුවන් 20යි කියලා. ඒ 20ට මේ 20 කැපිලා ගියාම අගය කියන පුතේ එන්න පුළුවන් උපරිම බිඳුවයි. එන අවම අගය. එහෙනම් මේක එන්න පුළුවන් අවම අගය බිඳුවයි උපරිම අගය 40යි. බිඳුවයි 40යි අතර අගයක් මිසක් බිඳුවයි 40යි අතර නොවන අගයක් කොහෙදවත් එන්න බෑ. එහෙනම් මෙතන 42 කොහෙත්ම වෙන්න බෑ. පැහැදිලිද? ඒ තර්ක ලියා ගන්න. පැහැදිලි නේද? සම්ප්‍රයුක්තය අනිවාර්යෙන් කුඩා හෝ සමාන වෙන්න ඕන කාටද පුතේ? දෛශිකවල සාමාන්‍ය නැත්නම් බීජ එකතුවට සම්ප්‍රයුක්තය කියන එක න අනිවාර්යෙන් මේ දෛශිකවල නිකන් එකතුවට නිකන් අංක ගණිතයේ අදිශ එකතුව තියෙන නිකන් විශාලත් එකතුව තියෙන අනේ සාමාන්‍ය එහෙම නැත්නම් බීජ එකතුවට වඩා අනිවාර්යෙන් කුඩා වෙන්නට ඕන සම්ප්‍රයුක්තය. දාගන්නට ගාලා චලනය වන කරත්තයේ සිට ප්‍රක්ෂිප්තයක් මුදා හැරිය යුත්තේ කරත්තය 90 මීටර ගමන් කළ පසු එය කරත්තය තුළට නැවත පැමිණෙන ලෙසය. ප්‍රක්ෂිප්තය කුමන වේගයකින් කරත්තයට සාපේක්ෂව කුමන කෝණයකින් තිරස සමග මුදා හැරිය යුතු වන්නේද? හොඳයි බලමු. කරත්තය යනවා පුතේ 90කින්. 30කින්. යක්ෂ කරත්තයක් කියන්නේ 30කින් 30 කියනවා කියලා කියන්නේ 30කින්. අතන කරත්තේ මේ තියෙන බෝලය මම මෙහෙම උඩාත විසික් කරොත් එහෙම මෙයාට පුතේ ප්‍රවේග දෙකක් තියෙනවා. කරත්තේ ප්‍රවේගය 30ක් තියෙනවා. මේ උඩට විසික් කරන ප්‍රවේගයක් තියෙනවා. උතර මම මේ වාහනයක යන ගමන් මම බෝලය මෙහෙම උඩ දාලා අතර ගත්තොත් එහෙම ආයි වාහනේ තන බොච්චියම ඉස්සරහට යනවා කියලා. මාව අරගෙන බොච්චිය ඉස්සරහට යනවා කියලා ඉතින් මම බෝලය මෙහෙම උඩ දැම්මම ඒ බෝලේ අපිට හිතනවා නිකන් උඩ ගිහිල්ලා ආයි වැටෙන්න කලින් වැටෙනකොට අපි බෝලෙට වඩා ගිහිල්ලා ඉඳී කියලා හිතනවානේ. එහෙම වෙන්නේ නැහැ පුතේ. අපි බෝලයක් උඩ දානකොට වාහනයක මෙහෙම යන ගමන් හරි මෙහෙම බෝලයක් මෙහෙම මිනිස්සෙක් අතේ තියන් ඉඳලා මෙහෙම බෝලයක් උඩ දැම්මොත් ඉතින් මේ වාහනේ යන v ප්‍රවේගයත් මේ බෝලේට තියෙන නිසා අපි උඩ දාන ප්‍රවේගය u වාහනේ යන ප්‍රවේගය v තියෙන නිසා ටිකක් වෙලා ගියාට පස්සේ මේ වගේ තරකට කියලා නතර වෙනකොට මේ මිනිස්යාගේ අතට මෙහෙම යන ගමන් ඉන්නකොට නැවත බෝලය මේ අතටම පැමිණෙනවා. ඇයි හේතුව? වාහනේ තිරස් ප්‍රවේගය මේ මිනිස්යාට තියෙනවා. එහෙනම් මේ බෝලෙටත් ඒ ප්‍රවේගයම තියෙනවා. බෝලේ මම මෙහෙම උඩ දැම්මට මේ පැත්තට ප්‍රවේගය තියෙනවා. ඒතර මොකද වෙන්නේ? මේව යනකොට බෝලේ මෙහෙම ගිහිල්ලා මෙහෙම එනවා නෙමෙයි. බෝලෙත් මෙහෙම ගන්නේ ආනත ප්‍රක්ෂිප්තය කියන්නේ. හොඳට පොත තියාගෙන මේ කියන කතන්දරේ අපිට හිතනවා පුතේ යන වාහනේ බෝලයක් උඩ දැම්මම බෝලේ පහු අපේ බෝලේ මෙහෙම එක තැන උඩ යනවා අපි බෝලේ පහු කරගෙන ඉස්සරහට යනවා කියලා. කවදාකවත් බෝලේ අතර අල්ලන්න බෑ කි. නමුත් ඇත්තට වෙන්නේ මොකද්ද? බෝලේ මෙහෙම උඩ දැම්මම වාහනේ යන ගමන් වුණා අපේ අත තමයි බෝලේ එනවා. අපේ අත තමයි බෝලේ එනවා. කොහොමද එහෙම වෙන්නේ? මෙහෙම බෝලේ උඩ දැම්මම
අපිට හිතන බෝලේ මෙහෙම උඩ ගිහලා එක තැන එයි අපි මෙහෙම යයි කියලා. ඒ කියන්නේ බෝලේ මෙහෙම මෙතනින් මෙහෙම ආව අපි ගියා කියලා හිතමු. එහෙම වෙන්නේ නැහැ නේද? මොකද වෙන්නේ? බෝලේ මෙහෙම උඩ දැම්මම බෝලේ උඩ දානකොට මේ පැත්තට ප්‍රවේගයක් තියෙනවා. අපි ගිය වාහනයේ ප්‍රවේගය මේ පැත්තට බෝලේටත් තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? අපි මේ පැත්තට උඩ දාන ප්‍රවේගයයි වාහනේ මේ පැත්තට යන ප්‍රවේගයයි දෙකම බෝලයට තියෙන නිසා බෝලේ මෙහෙම උඩ යන ගමන් මේ පැත්තට ගමන් කරනවා වාහනියත් එක්කම. ඒක නිසා මොකද වෙන්නේ? මේ උඩ ගිහිල්ලා ආයි අපේ අතටම බෝලේ එනවා. ඒක තර්කයක්. ඒක වැදගත් සිද්ධාන්තයක්. හරියට අවබෝධ කරගන්න ඕන පොයින්ට් එකක්. හරි. තේරුණා නේද? මේකට තරෝදාලා ලියා ගන්න. ඉදිරියට ගමන් කරන වාහනයකදී බෝලයක් උඩ දැමුවොත් බෝලයක් සිරස්ව ඉහළට දැමුවොත් ඒ නැවත අතට පැමිණේ. ඒ හේතුව වන්නේ වාහනය ගමන් කරන ප්‍රවේගයම බෝලයටද පවතින බැවිනි. එවිට බෝලේ ප්‍රවේගය කොටස් දෙකකින් සමන්විත වේ. තිරස් ප්‍රවේගය හෙවත් වාහනයේ ප්‍රවේගය සහ සිරස්ව ඉහළට ප්‍රක්ෂේපණය කළ වේගය වේ. මේ වාහනය ඇතුළේ රූප දෙකම ඇඳ ගන්න පුතේ. ගාන හදා ගන්න කලින්.
හරි. හරි පුතේ. මෙහෙම අපේ ගානට මෙන්න මේ මූල ධර්මයෙන් තමයි ඔය විභාග ගන්න අඳුන් තියෙන්නේ විභාග ගන්න. මොකද එහෙනම් හරියටම කරත්තේ මත මීටර 90ක් ගියාට පස්සේ කරත්තේ මතම මීටර 90ක් ගියාම ගානට අතට වෙන්න නම් මොකද වෙන්නේ? මේක විසික් කරන්න ඕන සිරස්ට ඉහළට. කරත්තය මේ පැත්තට තප්පර දෙන්න. කරත්තය මේ පැත්තට මීටර 90ක්. ගියාම බෝලය ආයි අතට වෙන්න. මෙයා මේ පැත්තට 30 යනවානේ. මම දාන මේ පැත්තට S සමානයි UT. කරත්තය යන දුර තමයි බෝලයත් යන්නේ. මොකද කරත්තේ ප්‍රවේගයමනේ බෝලයටත් තියෙන්නේ. 90 සමානයි 30 වාරයක් T. එහෙනම් T සමානයි 3යි තප්පර කියලා එනවා. ඒ කාලය ඇතුළත ගෝලය යම් ප්‍රවේගයකින් උඩට ගිහිල්ලා මෙහෙම පල්ලයට මෙතනට වෙනවා. එහෙනම් මම දානවා ඉහළට S සමානයි UT ධන භාගයයි AT වර්ග. S කියලා කියන්නේ මේ වටයක් ගිහිල්ලා එන ප්‍රමාණය බිඳුවයි. ආරම්භක ප්‍රවේගය අපි දන්නේ නැහැ. T3යි ධන භාගයයි ඍණ 10යි වාරයක් 3 වර්ගය 9යි. එහෙනම් මෙතනින් 3U වෙනවා 45යි කියන. U සමානයි 15යි ms ඍණ 1 කියලා එනවා. එහෙනම් U සමානයි 15යි. මේක ප්‍රක්ෂේපණය කරන්න ඕන කරත්තේ ගමන් කරන මාර්ගයට අංශක 90ක් හිටින විදිහට සිරස් ඉහළට. එතකොට තමයි මේව සිරස් ඉහළට කියලා මෙහෙම පල්ලයට එනකොට ගානට බෝලේ අතට ආයි එන්නේ. හරි. ඊළඟට ඒසා වීන වස්තු දෙකක් සරල රේඛාවක් දිගේ එකිනෙක දෙසට ඒකාකාර වේග වලින් චලනය වන විට ඒවා සෑම තත්පරයකදීම මීටර් 5කින් එකිනෙකාට ළඟා වේ. මෙම වස්තු දෙක සරල රේඛාව දිගේ මුල් වේග වලින්ම එකම දිශාවට ගමන් කරන විට සෑම තත්පර එකකදීම මීටර 1කින් ළඟ වේ. මේ පුතේ සාපේක්ෂ ප්‍රවේගයෙන් දීපු ගානක්. මෙන්න කාරණේ මොකද්ද? එකිනෙකා දෙසට එනකොට අපිට කියනවා මේ දෙන්න සෑම තත්පරයකදීම ළඟ වෙනවලු. මේක u නම් මේක v නම් අපි දන්නවා එකිනෙකට සාපේක්ෂව ප්‍රවේගය ගත්තොත් එහෙම දෙන්න මූණට මූණ එනකොට u ධන v. එකම මාර්ගයේම දෙපැත්තට යනකොට එකම මාර්ගයේ එකම පැත්තට යනකොට මේකගේ වේගය v මේකගේ වේගය u නම් අපි හිතමු නිකන් බොරුවට v විශාලයි u කියලා. මේක a මේක b. නම් මේක ගත්තොත් එහෙම මේ පැත්තට දෙන්න. මේකත් කාටද? ඒට සාපේක්ෂව b වල ප්‍රවේගය. මේක ගත්තොත් එහෙම මේක a මේක b නම් ඒට සාපේක්ෂව b වල වේගය ගත්තොත් එහෙම v ඍණ u මේ පැත්තට. කොහොමද ඉන්නේ? එකම දිශාවට නම් එකතු වෙනවා එකව අඩු වෙනවා. දෙන්න එකම මූණ මූණ එනවා නම් එකතු වෙනවා එකම පැත්තට යනවා නම් අඩු වෙනවා. එකම සරල රේඛාවක් මත නම් පුතේ ඔය දෙක විතරයි තියෙන්නේ. දැන් අපිට කියනවා මූණට මූණ එද්දී එකිනෙකාට මීටර 5කින් ලඟ වෙනවා. එහෙනම් පුතේ මේකේ අගයන් දෙක තියෙන්න ඕන. එහෙනම් එකතුව 5ක් වෙන්න ඕන. අන්තරය එකක් වෙන්න ඕන. එකතුව 5ක් වෙලා අන්තරය එකක් වෙන අගයන් මොනවද තියෙන්නේ? 5යි 4යි ගන්නකො එකතුව 5ක් වෙන්නේ නැහැ. 3යි 2යි. එකතුව 5යි 3න් 2ක් ගියාම 1යි. එකතුව 5ක් වෙන අඩු කරාම එකක් එන එකතුව 5ක් වෙන 3යි 2යි ගත්තොත් එහෙම 3යි 2යි එකතු කරාම 5යි 3න් 2ක් ගියාම 1යි. එහෙනම් මේකේ අවශ්‍යතාවය තෘප්ත වෙනව නේද? එකතුව 5ක් වෙන අන්තරය එකක් වෙන යුගල එකයි තියෙන්නේ. කවුද? ඒ 3. බලන්න එක උත්තරේ ගත්ත විදිහ. ඒවා පුතේ ට්‍රික්ස්
ඒවා තමයි ගණන් ඇතුලේ පාවිච්චි කරන මූලික මූලධර්ම. මේ මූලධර්ම ටික තමයි අපි අකට දාගන්න ඕන නැගේ. ඒ වචන ටික බලන්න. එකතුව පහක් වෙන අන්තරය දෙකක් වෙන. එබැවින් මේ සරල රේඛාවක මූණට මූණ යනවා නම් එකතු වෙන ප්‍රවේග දෙක එකම පැත්තට යනවා නම් අඩු වෙනවා. එහෙනම් බලන්න ඕන එකතුව පහක් වෙන අඩු කරාම එකක් වෙන අගය මොකද්ද? එහෙම වල තියෙන එකයි. ඒක නිසා සියලුම දැනුම තියරි හරියට මතක තියාගෙන ගිහිල්ලා යන ළමයිට වඩා තැනට සුදුසු නෝන පාවිච්චි කරලා පේපර් එකක් කරන දරුවෙක්ට පේපර් එකේ සාර්ථකත්වය වැඩි. අන්න එතනට ලඟ වෙන්න කොහොම හරි. ඒවට තමයි පුතේ මේ පාර කියන්නේ. මෙතන මේවා විස්තර කරනකොට තව ලව් කර කර විස්තර කරන්න පුළුවන්. හැබැයි ඒක නෙමෙයි කල යුත්තේ. ඕගලන්ට මේ කෙටි ක්‍රමයට කොහොම හරි ඇදලා ගන්න එක. තව සරල කරලා කිව්වොත් එහෙනම් පුතේ වෙන්නේ ඔයගොල්ලෝ MCQ එකක් කරන්න මේ පුරුදු වෙන්නේ. මේක ඉගෙන ගන්නයි පුරුදු වෙන්නේ. හොඳට මතක තියාගන්න. ඉගෙන ගැනීම ශාස්ත්‍රයක්, විභාග ලිවීම කලාවක්. ඒ ආර්ට් එක ප්‍රැක්ටිස් වෙන්න නම් ඒ ආර්ට් එක හරියට ප්‍රැක්ටිස් වෙන්න ඕන. උදාහරණයක් විදිහට කැටයම් කපනවා කියන්නේ කලාවක් පුතේ. හැබැයි අනේ මට කැටයම් කපන්න බෑ. මේක තද වෙඩි කියලා ලීය බුරුල් වෙන්නේ නැහනේ. අපි අදාළ උපාංගය කොහොම හරි හසුරවන්න පුරුදු වෙන්න ඕන. ඒ වගේ තමයි. හරි? කියලා දෙන එක අදාළ ටෙක්නික් එක කියලා දෙන්න ඕන. ටෙක්නික් එක ලිහිල් කරලා කියලා දුන්නොත් ඔයගොල්ලෝ ටෙක්නික් එක නෙමෙයි පුරුදු වෙන්නේ. අර ලිහිල් කරපු එකයි පුරුදු වෙන්නේ. ඒ නිසා ඒක භයානකයි. කැටයමක් කපනකොට ලීය තද නම් අපි කැටයම කපන විදිය වෙනස් කරනවා මිසක් අපේ ප්‍රැක්ටිස් එක වැඩි කරනවා මිසක් ලීය බුරුල් කරන්න අපිට බෑ. එහෙනම් පුතේ ගාන හදනවා නම් අපි ඒ ගානටයි ප්‍රැක්ටිස් වෙන්න ඕන. එතනට තමයි අපේ ඔළුව හදාගන්නේ. හරි? එතකොට තමයි මේක ඇතුලේ දක්ෂයෙක් වෙලා ඒ තුනක් ගන්න පුළුවන්. ඊළඟට 24 ABCD ඍජුකෝණාශ්‍රයක් වන අතර DC මගින් ඍණ A දෛශිකයේද CB මගින් B දෛශිකයේද නිරූපණය වේ. BD මගින් නිරූපණය වන්නේ මොකක්ද කියලා යන්නේ. DC මගින් ඍණ A. මෙයාගෙන් පුතේ ඍණ A වෙන්නේ. ඍණ A කියලා කියන්නේ මේ පැත්තට A නේ. ඒ කියන්නේ උගේ ඉන්නේ A. CB මගින් ඉන්නේ B ලු. ගණි කියන්නේ එහෙමනේ. එතකොට අපි දන්නවා මේ දෛශිකයේ නිරූපණය වෙන්නේ කවුද? මම ඍණ A කරා නම් මේ පැත්තට ඍණ A එනවා. මෙන්න මේ දෛශික දෙක ගත්තට පස්සේ මේ පැත්තට එන්නේ කවුද? ඈ B ඍණ A. තේරුණාද? මේ පැත්තට A තියෙනවා නම් මම මෙයාව අනිත් පැත්තට හරවලා ගන්නවා ඍණ A කියලා. එහෙනම් BY ඍණ AY එකතු කරාම මේ දෛශිකයෙන් එකතු වෙන්නේ. එහෙනම් B ධන ඍණ A කියලා කියන්නේ කවුද පුතේ? B ඍණ A කියන එක. එහෙනම් මේකේ නිරූපණය වෙන්නේ කවුද? B ඍණ A. එහෙනම් මෙයාගේ මේ රේඛාවට මේ රේඛාව සමානයි, මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයි. ඈ අපි දිශා එකයි එකම වර්ගය නිසා මේක B ඍණ A. අපෙන් අහන්නේ DB නෙමෙයි පුතේ BD මගින් නිරූපණය වෙන්නේ කවුද කියලා. අපි දන්නවා DB මගින් නිරූපණය වෙන්නේ කවුද? DB මගින් නිරූපණය වෙන්නේ B ඍණ A. එහෙනම් BD මගින් නිරූපණය වෙන්නේ කවුද? A ඍණ B. අන්න කතන්දරේ. BD මගින් නිරූපණය වෙන්නේ A ඍණ B.
මේක තව ලස්සන ලේසි ටෙක්නික් එකක් තියෙනවා පුතේ. ඒකත් මම එහෙම කියලා දෙන්නම්. හරි? බලන්න. ඒ ටෙක්නික් එක මොකක්ද? දැන් අපි දන්නවා මෙහෙට ඉන්නවා A, මෙහෙට ඉන්නවා B, මෙහෙට ඉන්නවා දැන් ඔය කියන DB. හරි? දැන් මේක ත්‍රිකෝණයක් නේ. එහෙනම් මම දාගන්නවා මොකද්ද? මේක x කියලා දාගන්න. මොකද්ද? b ධන x සමානයි කාටද? a ට ත්‍රිකෝණ නියමෙ නේ. b ධන x සමානයි a ට. එහෙනම් x කියලා කියන්නේ මොකද්ද? a ඍණ b නේ. පැහැදිලි? one shot two ගාලා උත්තරය ආවා. මම නිල් පාටින් දාලා තියෙන ක්‍රමෙත් හරිද? ඒක ලේසි. හරි 25 වෙනි ගාන මෙහෙම සවිදි ෂඩාශ්‍රයක් තියෙනවා. FA මගින් A මේකින් A BA මගින් B මෙයාට CE මගින් මෙන්න මේ දේශිකේ මොකද කියලා යන්න. එයාට වෙනවද මේ රේඛාව සමාන්තරයි මේ රේඛාව සමානයි. ඒක නිසා මේකිනුත් B. එහෙනම් මේකිනුත් එන්නේ A. මේකයි. අපෙන් අහන්නේ CE නේ. එහෙනම් මේක මම ගන්නවා x කියලා. බොහොම සරලයි. මොකද්ද? A දාන x සමානයි b. එහෙනම් x සමානයි b ඍණ a. නෝද? පොයින්ට් එක. අරගේ a ඍණ b මේක b ඍණ a ආවේ. හරි දරුවේ ප්‍රශ්නයක් අහලා තිබ්බා අර ඉස්සෙල්ලා ගානේ අර L සමානයි දැන් P සමානයි L m බෙදීම T කියලා සමීකරණයක් තිබ්බේ මොනෝගේ L උක්ත කරනකොට P බෙදීම P වාරයක් T බෙදීම m ගෙන් අර T ව යටට ගත්තේ කොහොමද කියලා පුතේ මේක අර සුළු කිරීමක් හරි මේකෙන් කියන්නේ මොකද්ද P වාරයක් P බෙදීම m කියලානේ. එහෙනම් මේකවට හදා ගන්න පුළුවන් P වල බෙදීම m බෙදීම T කියලා. ඒ කියන්නේ මොකද්ද? P බෙදීම m බෙදීම T. හරිනේ? මේ වැඩි කිරීම බෙදීම කරලා උඩට මාරු කරලා දාන්න පුළුවන්. අර ඒක තමයි ඉස්සෙල්ලා ගානේ අදාළ තැනට අරන් කරේ. ටග්ගාල අඩුපාඩු ටික හදාගන්න. හරි. හොඳයි. මොනේ නම් පුතේ ප්‍රශ්න 25 සාකච්ඡා කරලා ඉවරයි. දැන් ඔයාලට තියෙනවා පොඩි කාර්යභාරයක්. ඒක තමයි මට මේකේ අඩුපාඩු ටික පොඩ්ඩක් කියන එක. මේකේ ගුණදොස් කියන එක. පේපර් එක සම්බන්ධව සහ ඩිස්කෂන් එක සම්බන්ධව කෙලින්ම ගුණදොස් මට
මෙසේජ් එකක් දාලා තියන්න කොහොමද තත්ත්වය කියන එක මොනවද වෙනස් වෙන්න ඕන ඔයගලන්ට තව වැඩිපුර විස්තර වෙන්න ඕනේද බෝඩ් එකේ ලියා ගන්න වෙලාව වැඩි කරන්න ඕනේද තව ස්පීඩ් කරන්න පුළුවන්ද මේ හැමදේම පිළිබඳව බොහෝම ඕපන් සියලුම දෙයක් ඕන දෙයක් කියන්න කිසි ගැටලුවක් නැහැ හරි මේක තමයි පුතේ විභාගේ දැන් විභාග ක්‍රමය එහෙම නැත්නම් විභාග ලිවීමේ කලාව ට්‍රේන් කරන්න ඕන පටන් ගත්ත ඔයාලා දැන් ටික ටික 2021 මේ වෙනකොට විභාගයට ගිහලා හිටියා නම් ඕගලන්ට පේපර් එකක් හම්බ වෙන සතිය ගන්න සති දෙකකට සැරයක් විතර පේපර් එකක් හම්බ වෙනවා නමුත් ඒ යම තමයි විභාගයට ගිහලා නැති නිසා තමයි මේ ඩිලේ එකේ හිටලා තියෙන්නේ ඉතින් හැකි ඉක්මනින් මේ ටික ඉවරක් කරලා ඔයගලන්ට පේපර් පටන් ගන්නවා ඉඳලා හිටලා මේ වගේ පේපර් දෙනවා ඊළඟ දවසේ අපි මිනුම් උපකරණ කොටස පටන් ගන්නවා මිනුම් උපකරණ කොටස ඒ නිසා ලෑස්තිලා ඉන්න ඊළඟ දවසේ මිනුම් උපකරණ කොටස සඳහා අලුතෙන් සම්බන්ධ වෙච්ච කුප්පේ ඉඳලා දරුවන්ටත් කියන්න මිනුම් උපකරණ කොටසට ජොයින් වෙන්න කියලා අනිත් කලින් කොටස් වල කිසිම සම්බන්ධයක් නැහැ මේකට මේක වෙනමම හුදකලා කොටසක් මේක මේ ටික කරගෙන යන්න පුළුවන් හරිනේ එහෙනම් මෙතනින් ඉවර කරනවා හැමදාටම ආයිබෝන් පරිස්සමෙන් ඉන්න සුබ රාත්‍රියක්